සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද දවසේදීත් අප සූදානම් වෙන්නේ මේ මොහොතේ කතා බහට ලක්වන සුවිශේෂීම මාතෘකාව පිළිබඳ කතා කරන්න. අද උදෑසන අපි මේ පිළිබඳ විශේෂයෙන් කතා කරන්නේ අද සවස් වන විට මීට අදාළ වුණු කමිටුව රැස්වීමට නියමිතයි අග්‍රාමාත්‍යතුමන් සමගින්. ඒ අනුව 20 ගෙනීම පිළිබඳ කතාවක් ඇති වුණා. ඒ 19 ඇති වුණා වූ කාරණා පිළිබඳ කතා කරුණා. මේවා ඉවත් කිරීම කළ යුතුයි කියන තැනට ආවා. ඒ වගේම තවත් පිරිසකගේ මතය වුණේ නෑ මේක ඉවත් කළ යුතු නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ගියපු ගමනක්. ඇයි මේවා වෙනස් කරන්න කියන කාරණේ තිබුණා. මේ සියලු දේත් එක්ක ජනතාව අතර යම්මාකාරයෙන් සැකසංකා මතුවෙනවා. ඇත්තටම 20 ඕනේද 19 පැවතියා නම් යහපත්ද 19 තිබිය යුතු ඇතම් කාරණා තිබුණා මේවා තිබිය යුතුද 20 ඇයි මේ ගෙන ආවේ කියන කාරණා පිළිබඳ කතාවට තියෙනවා. ඒ නිසා මේ දේවල් පිළිබඳ බොහොම විද්වත් වියත් ඇසකින් කතා කර මේවා නිරවුල් කරගත යුතු කාරණා. ඒ නිසා තමයි අග්‍රාමාත්‍යතුමන්ගේ මූලිකත්වයෙන් යුතුවත් කමිටුවක් පත් කරලා මේ පිළිබඳ වැඩි දුර හොයන්නට තවදුරටත් කටයුතු කරන්නේ. අපි අද දවසේදී ආරාධනා කළා මේ 20 පිළිබඳ කතා කරන්නට ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහත්මයාට. අයිබෝන් නීතිතුමනි. අයිබෝන්. ඔබ ගෞරවයෙන් ජාතික රූපවාහිනියට පිළිගන්නවා. මුලින්ම සමස්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පටන් ගත්තොත් ඔබ නිර්දේශ කරන විදිහට මේක 19 වතාවක් වෙනස් වෙච්ච ව්‍යවස්ථාවක්. හැබැයි මේ සංශෝධන ප්‍රමාණයෙන් නෙමෙයි ලිඛිතව තියෙන ව්‍යවස්ථාව අලුත් වෙමින් හැම රටකම ව්‍යවස්ථාව ගිහින් තියෙනවා. ඔබ ඉන්නේ මේක සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි කියන තැනද නැත්නම් මේක තවත් කොටසින් කොටස ගලපලා අලුත් කරගන්න පුළුවන් ඕනේ කියන තැනකද? හරි. මුලින්ම අපි පොදු තත්ත්වය ගැන සලකලා බලමු. එකපාරටම ඔබතුමාගේ ප්‍රශ්නයට මම උත්තර දෙනවට වැඩිය මම හිතනවා වඩාත් සුදුසුයි කියලා. මේ විවස්ථාව කියන එක රටක මොන වගේ දෙයක්ද කියන එක තේරුම් ගන්න එක. අපි මහ ජනතාව දැනගත යුතු කරුණක්. රටක විවස්ථාව කියන එක සමහර රටවල ලිඛිතව තියෙනවා. තව සමහර රටවල ලිඛිතව නැහැ. දැන් අපි දකින ප්‍රබල රටක් වෙන එංගලන්තේ විවස්ථාවක් ලිඛිතව නැහැ. නමුත් ඒ රටේ සම්ප්‍රදායන් මත ඒ කටයුත්ත කෙරීගෙන යනවා. දැන් අපේ රටේ ඇමරිකාවේ මේ වගේ රටවල් වල ඉන්දියාවේ ලිඛිත විවස්ථාවක් තිබෙනවා. දැන් මේ විවස්ථාව කියන එක අවුරුදු ගානකට ඉස්සෙල්ලා සකස් කරපු දෙයක් අපේ රටේ ගත්තොත් එනම් 1978. 1978 ඇති වෙලා තිබුණු වාතාවරණය 1978ට පෙර වාතාවරණයට අනුකූලව තමයි 1978 ව්‍යවස්ථාව හැදුවේ. දැන් 1972 තමයි ඊට කලින් ව්‍යවස්ථාව තිබ්බේ. ඒ තියෙනකොට සංකෘත ආර්ථික ක්‍රමයක් පිළිබඳව කිසියම් ආකාරයක ගමනක තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව අනිකුත් පක්ෂත් එක්ක ඒ වෙලාව හිටපු වාමාංශික පක්ෂත් එක්ක එකතු වෙලා හදපු රජයෙන් ඒ ව්‍යවස්ථාව හැදුවේ කොලිනාර්ද සිල්වා මහත්මයා. එතකොට ඒ තුල ඇති වුණා යම් යම් රටේ ඇති වුණා කිසියම් විදියක ස්වරූපයක් එක්තරා ස්වරූපයක් ඇති වුණා. ඒ ස්වරූපයට ජනතාවගෙන් විරෝධයක් ඇති වුණා. ඒක අද අපි සමහරට සාකච්ඡා කරනවා ඇති. ඒක තිබුණා නම් වඩා හොඳයි කියලා සමහරු කියනවා. මම අහලා තියෙනවා. ඔබ අහලා ඇති. නමුත් ඒ විවස්ථාව තුල ඇති කරේ අර සංකෘත ආර්ථිකය පවත්වාගෙන යෑම. සහ ඒ තුලින් රට තුල නිෂ්පාදනයක් ඇති කිරීම සහ විදේශ විනිමය රටින් පිටට ගලාගෙන යෑම නැවැත්වීම. ඔය කියන එක තමයි එදා පදනම වුණේ. ඒක ප්‍රතික්ෂේප වීමත් සමග 1978 ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ සංකල්පයක් අනුව තමයි 1978 ව්‍යවස්ථාව ඇති වුණේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න. ඒතර විවෘත ආර්ථික ප්‍රතිපත්තියේදී එක්තරා විදිහක ඒ විවෘත වෙළඳපළ ලංකාවට ගෙනීම සඳහා අවශ්‍ය කරන විදිහේ නීති රීති ඒ සම්බන්ධයෙන් බොහොම පහසුවෙන් කටයුතු කිරීමට රජයට විධායකයට අවකාශය ලබා දීම තමයි එතන පරමාර්ථය වුණේ. දැන් අද වෙනකොට 1978 ඉඳන් අද වෙනකොට වසර ගණනාවක් ගිහිල්ලා මේ කාලය තුල ඔබ දන්නවා මෙය 19 වතාවක් වෙනස් වුණා. මගේ පුද්ගලික මතය තමයි විවස්ථාවක් කියන එක රැඳිලා තියෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒ විවස්ථාව කාලානුරූපීව ලෝකයේ තියෙන ඒ කියන්නේ මේ අද ග්ලෝබල් කියලා අපි කතා කරන්නේ ග්ලෝබ් නැත්තම් ගෝලීය තත්වයන්ට මුහුණ දීමට හැකි විදිහට රටේ අවශ්‍යතාවයන්ට ගැළපෙන විදිහට එය වෙනස් විය යුතුයි. සමහර විට ඒ වෙනස්කම් සංශෝධන මගින් කරන්න පුළුවන්. නමුත් සමහර විට ඒ වෙනස්කම් සම්පූර්ණ ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් කරන්න සිද්ධ වෙනවා. මම හිතනවා වර්තමානයේදී
එකපාරට මේක කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මම ඒක පස්සේ කියන්නම්. ඒ නිසා මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේ වෙලාවේ මම විශ්වාස කරනවා අත්‍යවශ්‍ය සාධකයක් කියලා. දැන් 78 ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ව්‍යවස්ථාව ඇතුළතදී තනි පුද්ගලයෙකුට බල කේන්ද්‍රණයක් තමයි එතන තිබුණේ. ඊට පස්සේ අපේ රටේ තිබිච්ච බොහෝ මැතිවරණවලදී ප්‍රධානම දේශපාලන පොරොන්දු වුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරමු කියලා. 19 තුලින් යම් ආකාරයකින් අගමැතිවරයාටත් බලය සම්ප්‍රේෂණය වීමක් සිද්ධ වුණා. කොමිෂන් සභාවලට බලය ලැබුණා. දැන් අපි 20ට ඇවිල්ලා ආපහු අපි යන්නේ 78 තිබිච්ච තනි පුද්ගලයාට කේන්ද්‍ර වෙච්ච ව්‍යවස්ථාවකටම නේද? ඒක එහෙමම කියන්න බෑ. හේතුව මම කිව්ව කලින් ව්‍යවස්ථාව සකස් වෙන්න ඕන ඒ අවස්ථාවේදී තිබෙන රටේ වාතාවරණය, රටේ ඉලක්ක සහ ගෝලීය දේශපාලන හා ආර්ථිකමය කාරණා පදනම් කරගෙන කියලා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් බලය විධායකය මත සංකේන්ද්‍රණය වීම තුළ අසීමිත බලයක් නැවත විධායකයට එනවා කියලා. ඒක ඇත්ත වශයෙන්ම යම් කිසි කෙනෙකුට තර්ක කර හැකි අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් අද අපේ රටේ සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ සංවර්ධනය තුළ අපි සාපේක්ෂව බලන්න ඕන වෙනත් රටවල් දිහා. දැන් මම ඔබතුමාගෙන් අහන්නම් මට කියන්න සාමාන්‍යයෙන් දැනට අපිට හඳුනා ගන්න පුළුවන් විදිය වර්තමානයේ හඳුනා ගන්න පුළුවන් විදිය දියුණු වෙච්ච රටවල් 3-4ක්. නිකන් අපි කියන්න උදාහරණයක් හැටියට අපි දැක්කොත් සිංගප්පූරුව දියුණු වෙච්ච රටක්. චීනය දියුණු වෙච්ච රටක්. කොරියාව දියුණු වෙච්ච රටක්. රුසියාව දියුණු වෙච්ච රටක්. අපි මං හිතන්නේ ඔබතුමාත් එක්ක ගැන විතර්කයක් තියෙයි කියලා. එහෙමනම් මෙන්න ප්‍රශ්නේ. මේ රටවල් දියුණු වුණේ කොහොමද? වර්තමාන සන්දර්භය තුළ වර්තමාන ගෝලීය සන්දර්භය ආර්ථික සන්දර්භය තුළ මේ රටවල් දියුණුනේ නොම්බර 1. ඒ රටවල් වල පාලකයා කිසියම් ආකාරයක එක්තරා විදිහක බලාත්මක කිසියම් බලයකින් කටයුතු කරපු පුද්ගලයෙක්. ඒ බලය තුළ ඍජු තීරණ ගැනීමේ හැකියාවක් තිබුණා. ඒ ඍජු තීරණ ගැනීමේ හැකියාව තුළ ලෝකයට බලපෑමක් කරන්න පුළුවන් වුණා. ඒ ඍජු තීරණ ගැනීමේ හැකියාව තුළ ස්වදේශීය ජනතාව තුළ ප්‍රබෝධයක් ඇති වුණා. 1978 පාර්ලිමේන්තුවේ නැත්තම් විධායකයේ බලතල කේන්ද්‍රගත වීම තුළ වුණේ හිස් කොළවලට දින නැති හිස් කොළවලට අස්සන් ගැනීම. නමුත් අද තියෙන තත්ත්වය පාර්ලිමේන්තුව පරිපාලනය කිරීමට හෝ එහෙම නැත්තම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමට හෝ නෙමෙයි. අපි ඊට වඩා දැක්මක් තියෙනවා. ඒ දැක්ම තමයි සෞභාග්‍යයේ දැක්ම. ඒ සෞභාග්‍යයේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට කිසියම් ප්‍රබල බලයක් අධිකාරියක් තියෙන්න ඕන විධායකයට. එම නිසා මේක බලය සංක්‍රේන්තගත වීමක් කියලා කෙනෙකුට තර්ක කළත් මම විශ්වාස කරනවා ඒක මේ වෙලාවේ මේ රටේ අවශ්‍යතාවය මේ වෙලාවේ ලෝකේ අපිට දීලා තියෙන ආදර්ශය. හැබැයි ඒ විධායකය අනිසි විදිහට ඒ බලය පාවිච්චි කරොත් ඒකට විකල්පත් ඒකට ගත යුතු ක්‍රියාමාර්ගත් මේ ව්‍යවස්ථාව තුළ තියෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙල මේ රටේ ජනතාව බහුතරයකින් 69 ලක්ෂයක් තහවුරු කරනවා. ඒක පාර්ලිමේන්තු මැතිවරණයෙන් තවදුරටත් තහවුරු වෙනවා. එතුමා පිළිබඳ බොහොම විශ්වාසනීය බලාපොරොත්තුවක් රට තුළ තියෙනවා. අපි එතුමාව පොඩ්ඩක් පැත්තකින් තියලා මේ විදිහේ බලයක් තනි පුද්ගලයෙකුට ලබා දීම තුලින් එතුමාගෙන් පස්සේ කෙනෙක් පත් වෙනවා නම් ඒ පත්වන කෙනාගේ පුද්ගලික ලක්ෂණ හෝ පුද්ගලික මතවාදත් එක්ක ඒ පුද්ගලයා වෙනස්ම කෙනෙක් වුණොත් එහෙම ඔහුට මේ රටේ බලය එන්නේ. ඒක වැරද්දක් නෙමෙයිද? හරියට හරි. මොකද ව්‍යවස්ථාවක් හදනකොට කිසියම් පුද්ගලයෙක්ව ඉලක්ක කරගෙන ව්‍යවස්ථා හදන්න බෑ. දැන් මම කලින් කිව්වේ ඔබට කලින් කිව්වෙත් සීමා කරන්න කාරණා තියෙනවා. සීමා කරන්න කාරණා ඇතුලේ තියෙනවා. දැන් ඉන්න ජනාධිපතිතුමා ඉලක්ක කරගෙන නෙමෙයි මේ ව්‍යවස්ථාව හැදිය යුත්තේ. මේ ව්‍යවස්ථාව හැදිය යුත්තේ රටේ අවශ්‍යතාවය පදනම් කරගෙන. ඊළඟට එන ජනාධිපතිතුමාට වුණත් මේ රටේ අවශ්‍යතාවය මේ ආකාරයට ගෙන යාමට මේ කියන කිසියම් රාමුවක් නිර්මාණය කරන රාමුවට පිටින් යන්න බැරි වෙන විදිහට තමයි ඒක කෙරෙන්න ඕන. නමුත් මෙහි යම්මන් සීමා කිරීමත් පවතින්න ඕන. බලය අපි අහලා තිනවා බලය යම් කිසි විදිහකින් දූෂණයට හේතු වෙනවා. දූෂණය කියන එකෙන් අදහස් කරන්නේ මුදල් මූල්‍යමය පමණක් නෙමෙයි බලය දූෂණයට හේතු වෙනවා. අසීමිත බලය අසීමිත ලෙස දූෂණයට හේතු වෙනවා. ඒක ඇත්ත. ඒ නිසා ඒ බලය කිසියම් ආකාරයකට
හරියාකාරව ක්‍රියාත්මක වෙනවාද වැරදි විදියට ක්‍රියාත්මක වෙනවාද කියන එක බලන්න එක්තරා විදිහක මුර බල්ලන් ඉන්න ඕන. ඒ මුර බල්ලන් තමයි පාර්ලිමේන්තුව. ඒ පාර්ලිමේන්තුවට බලතල තියෙනවා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට. ඒ නිසා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වගකිය යුතුයි මේ ව්‍යවස්ථා සංශෝධනය තුලත්. පහුගිය අවුරුදු ගානක තිස්සේ මැතිවරණ ප්‍රතිඵලත් එක්ක බැලුවාම පාර්ලිමේන්තුව ශක්තිමත් වෙච්ච හැම අවස්ථාවකදීම පාර්ලිමේන්තුව කරලා තියෙන්නේ තමන්ගේ බලය අඩු කරගන්න එක. දැන් මෙවරත් අපි ගත්තාම 68 ලක්ෂයක ජනවරමක් පාර්ලිමේන්තුවටත් තියෙනවා. ඇයි පාර්ලිමේන්තුවේ බලය අපි තව තනි පුද්ගලයෙකුට දෙන්න හදන්නේ? පාර්ලිමේන්තුවට බලය වැඩි කර ගැනීම අවශ්‍ය නැද්ද? පාර්ලිමේන්තුවට බලය වැඩි කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම ආකාර තුනකින් සිද්ධ වෙනවා. එකක් තමයි නීති සම්පාදනය. නීති සම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තුවට තියෙන බලතල කිසිසේත්ම අඩු කරලා නැහැ. දෙවැනි එක තමයි මුදල් පරිපාලනය. රාජ්‍ය මුදල් පරිපාලනය. රාජ්‍ය මුදල් පරිපාලනය පිළිබඳව පාර්ලිමේන්තුවට තියෙන බලතල කිසිසේත්ම අඩු වෙලා නැහැ. පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ගැන මම දෙවනුවට ඔබතුමා ඇහුවොත් මට අවස්ථාව දුන්නොත් මම කතා කරන්නම්. තුන්වෙනි කරුණ තමයි ජනතාවගේ මතය. ජනතාවගේ අදහස පාර්ලිමේන්තුව තුල ගෙනීම, සාකච්ඡා කිරීම, විවාද කිරීම ඒ සම්බන්ධයෙන් කතිකාවතක් ඇති කරන ස්ථානයක් බවට පත් කිරීම. මහා ජනතාවගේ මතය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී තුන. එතකොට මට කියන්න බලන්න මේ තුනට කිසිසේත්ම බාධාවක් වෙලා තියනවද මේ බලය සංකේන්ද්‍රගත වීම මත තුල? බලය කියන්නේ විධායක බලය. පාර්ලිමේන්තුව තමයි උත්තරීතර. අපි එකට ඉංග්‍රීසියෙන් කියනවා supremacy of legislature කියලා. supremacy of parliament. පාර්ලිමේන්තුව තමයි උත්තරීතර. විධායකය නෙමෙයි, අධිකරණය නෙමෙයි, උත්තරීතර පාර්ලිමේන්තුව. මොකද එතනින් තමයි නීති සම්පාදනය කරන්නේ. ඔබතුමා මට පෙන්නලා දුන්නොත් උදාහරණයක් හැටියට මොකක්ද අඩු වෙලා තියෙන පාර්ලිමේන්තුවේ බලය කියලා මම ඒ සම්බන්ධයෙන් තවදුරටත් කියනවා. පාර්ලිමේන්තුවේ බලය කිසිසේත්ම අඩු වෙලා නැහැ. අගමැතිවරයාගේ භූමිකාව ගැන ඔබ මොකද හිතන්නේ? අගමැතිවරයාගේ භූමිකාව අපි කොටස් දෙකකින් සලකන්න ඕන. පළවෙනි එක තමයි මෙතෙන්දී අපි හැම වෙලේම කටයුතු කරන්නේ අතීත අත්දැකීම් එක්ක. ඒ අතීත අත්දැකීම් වලින් තොරව අපිට එක පාරටම යම් කිසි දෙයක් කරන්න බෑ. දැන් මේ 19 වෙනි සංශෝධනය පස්සේ 20 වෙනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ අත්දැකීම් තුල. ඒකම ඔබ දන්නවා 19 වෙනි සංශෝධනය ඉවර කළා නැත්නම් 20 වෙනි සංශෝධනය ගෙනාවට පස්සේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් ගැන සාකච්ඡා කරනවා. දැන් මේ 20 වෙනි සංශෝධන කෙටුම්පතින් ඉදිරිපත් කළා තියෙන එක්තරා සංකාන්ත්‍රිමය හරි නේද මම පාවිච්චි කරපු වචනේ. සංකාන්ත්‍රිමය අවස්ථාවක්. හරි. එතකොට මේකෙන් පස්සේ හදන්න ඕන නිසි ව්‍යවස්ථාවක්. අර 1972 1978 ඒ වගේ පූර්ණ ව්‍යවස්ථාවක් මේ සම්පාදනය කරන්න ඕන. ඒක කරන්න 3/2 බලයෙන් හැකියාවක් නැහැ. ඒකට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒකට මුළු පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම മന്ത്രിවරු සංඛ්‍යාව සමහර විට එක ව්‍යවස්ථාදායක කමිටුවක් ව්‍යවස්ථා සම්පාදන සභාවක් බවට පත් කරන්න වෙයි. ඒ නිසා ඒක කිරීමට කාලයක් ගත වෙන නිසාත් මම හිතනවා මේ 20 වන සංශෝධනය අවශ්‍ය කරුණක්. එතෙන්දී ඔබ කිව්වා වගේ අගමැතිවරයාගේ බලතල යම්කිසි මට්ටමකට සීමා වෙලා තිබෙනවා. ඒ එක කරුණක් අරබියා ප්‍රධාන වශයෙන්. මොකක්ද ඒ? ඉස්සෙල්ලා ජනාධිපතිතුමාට ඇමතිවරු පත් කිරීමේ බලය තිබුණේ අගමැතිවරයා සමග සාකච්ඡා කළා නැත්නම් අගමැතිවරයා විසින් නිර්දේශ කරන ලබන අය. හරි නේද? පැහැදිලි. නමුත් දැන් ඒ තත්ත්වේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව ඒක ඒ විදිහට කරේ ගිය සැරේ එනම් පසුගිය ආණ්ඩුව කාලේ ඒ කොටස කරන්න ගිහිල්ලා ඇතිවෙච්ච විපරීත තත්ත්වයන් විකෘති තත්ත්වයන් කිසියම් මට්ටමකට සමතය කිරීමට. බලය කියන එක ඔබ කල්පනා කරලා බලුවොත් සිංගප්පූරුව අරන් බලන්න. සිංගප්පූරුවේ ජනාධිපති කෙනෙක් ඉන්නවා, අගමැති කෙනෙක් ඉන්නවා. නමුත් ජනාධිපතිතුමාට බලය නැහැ. සම්පූර්ණ බලය එකතු වෙලා තියෙන්නේ අගමැතිතුමාට. අපේ රටේ ජනාධිපති වගේ. හැබැයි ඒ රට ලෝකෙ කොයිතරම් දියුණු රටක්ද මේ පොඩි රට. අපි අරගෙන බලමු චීනය.
චීනයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන බියුරෝවේ මධ්‍යම කාරක සභාවේ ලේකම් හැටියට එරට ජනාධිපතිතුමාට සම්පූර්ණ බලතල දීලා තියෙනවා. කොටින් ඔබ දන්නවාද චීනයේ ජනාධිපතිතුමාට දෙවරක් නෙමෙයි ඕන තරම් කාලයක් ඉන්න ජීවමානව ඉන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. රුසියාවේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. නමුත් ලංකාවේම නෑ. එහෙම ගත්තොත් එක්තරා මට්ටමකින් මේ ජනාධිපතිතුමාගේ බලයත් සීමා වෙලා තිබෙනවා. ඉතින් අගමැතිතුමාගේ බලතල පිළිබඳව අපි සමහර විට මීට වැඩිය ටිකක් කල්පනා කරන්න සිද්ධ වෙයි. මේක තවම කෙටුම්පතක් පමණයි. හොඳයි. අපි 20ට આવොත් එහෙම දැන් 19 පිළිබඳ ටිකක් කතා කරලාම આવොත් 19 තුලදී විපක්ෂ පැත්තෙන් මතු කරන කාරණයක් තියෙනවා මේක ගේන්න අවශ්‍යද මේ මොහොතේ කියන කාරණේ. ඔබට අනුභව කෙටි පිළිතුරක් දුන්නොත් 19 අවශ්‍යද? 19 අවශ්‍ය කිරීම. මේක ගේන්න අවශ්‍යයි. මේක ගේන්න අවශ්‍ය අර මං කියපු සෞභාග්‍යයේ දැක්ම කියන කරුණත් එක්ක ජනාධිපතිතුමාට මේ වැඩ කටයුතු කරගෙන යන්න ඕන. මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් පහුගිය කාලය තුල ලක්ෂයකට රැකියා දෙන්න තීන්දුව කරා බොහොම අඩු පහසුකම් දුගී දුප්පත් අයගෙන් තෝරගන්න අය. කොටිම කිව්වොත් සාමාන්‍ය පෙළ සමත් නැති අය තමයි වඩා සුසුකම් ලබන්නේ. දැන් මේවැනි තීරණ අරගෙන මේ තීරණ ඉදිරියට ගෙන යන්න විධායක බලතල අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මේවා කරන්න හිටියොත් සම්පූර්ණ ව්‍යවස්ථාව හදලා ඉවරලා හිටියොත් තව අවුරුද්දක් යන්න පුළුවන්. දැන් ඔබතුමාට අපි ඔක්කොටම අමතක වෙච්ච කරුණක් තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා පත් වුණේ 2019 නොවැම්බර් මාසේ 17 වෙනිදා. අද වෙනකොට කොච්චර කාලයක් ගිහිල්ලාද? වසරකට ආසන්න. වසරකට ආසන්න. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ ඡන්දේ තියෙන්න ඕනේ 2024. එන අවුරුද්දක් ගිහිල්ලා. කවුරු හරි කෙනෙක් ඉක්මනින් මේ වැඩේ නොකරොත් එතකොට කියනවා ආණ්ඩුව නිදිද කියලා. ජනාධිපතිතුමා තවමත් අවදි වෙලා නැද්ද කියලා. නමුත් මොකද වෙන්නේ? දැන් මේ කටයුත්ත කරන්න මේ වෙලාවේ කිසියම් වෙනසක් අවශ්‍යයි. සම්පූර්ණ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කල්ගත වෙන නිසා අනිවාර්යෙන්ම ඔබතුමා දන්නවා ඒක සාකච්ඡා කරනවා විරුද්ධ මතවාද එනවා. ඒ නිසා මේ වෙලාවේ මේක වෙනස් කිරීම කළ යුතුයි කියන එකයි මගේ විශ්වාසය. හොඳයි. 19 දී අර ව්‍යවස්ථා සභාවට සිවිල් පුරවැසියනුත් වෙනවා පාර්ලිමේන්තු ක්‍රියාවලියට මැදිහත් වෙනවා. ඒක යහපත් දෙයක්ද? ඒක අයහපත්ද? ඉවත් කිරීම සාධාරණද? දැන් 19 තිබුණු ව්‍යවස්ථාදායක සභාව දැන් පාර්ලිමේන්තු සභාව බවට පත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තු සභාවට වෙනද වගේම කතානායක එතුමා විපක්ෂ නායක එතුමාගේ නියෝජිතයෙක් අගමැතිවරයා නියෝජිතෙක් ඉන්නවා. දැන් එතෙන්දී ඔබ දන්නවා පහුගිය කාලය තුල ඇතිවෙච්ච සමහර ගැටලු සහගත තත්ත්වයන්. හොඳම උදාහරණයක් තමයි දැන් එතෙන් අපි එක සභාවක් විතරක් නෙවෙයි අපි පොඩිවේ ගමු. සමහර සභාවන් වලට පත් කරන ව්‍යවස්ථාදායක සභාව වගේ දේවල් වලට පත් කරන සමහර නිලධාරීන් ඒ කියන්නේ මේ ජනතාවගේ නියෝජිතයන් නොවන අය සමහර නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ජනතාවගේ පැත්තෙන් හානිදායක වෙච්ච අවස්ථා තියෙනවා. ඒතර ඒ අය ඉවත් කිරීමේ ගැටලුවක් මතුවලා තියෙනවා. ඒ අය වෙනස් කිරීමේ ගැටලුව හොඳම උදාහරණය තමයි මැතිවරණ කොමසාරිස් කොමිසම. මැතිවරණ කොමිසම තුළම ගැටලු තියෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා අති මහත් පරිශ්‍රයෙන් තමයි ඒ කටයුත්ත කරේ. එතකොට ඒ තුළ ඉන්නවා තවත් කට්ටිය ඊට ප්‍රතිවිරෝධී විදිහට යන අය. නමුත් මේ අය ඉවත් කරන්න පුළුවන්ද? මේ අය පත් කරේ මොකෙන්ද? ව්‍යවස්ථාදායක සභාව. ඒ සභාවේ තියෙන ඔය සිවිල් සංවිධාන කියන තත්ත්වයන් සහ ඒවායේ නියෝජිතයනුත් එතන හිටියා. ඒ නිසා යම් කිසි අවස්ථාවක පහුගිය අත්දැකීම් තුළ ඒ සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතුයි. මම විශ්වාස කරනවා පෞද්ගලිකව ඒ ව්‍යවස්ථාදායක සභාව සංවිධිය පිළිබඳ වෙනස් කිරීම බාධාවක් වෙන්නේ නැහැ කියලා. හොඳයි. දැන් එතනින්ම ඒත් එක්කම එන දේ තමයි පත් කිරීම කියන කාරණය. අග විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මේ සියලුම පත් කිරීම ඔබතුමාගේ ශේෂ්ත්‍රයට අදාළව. ඒ ජනාධිපතිවරයාගේ බලයට යටත් කිරීම කියන දේ සාධාරණද නැත්නම් ඒක වෙනස් වෙන්න ඕනේද? දැන් මෙතෙන්දී 1978 ව්‍යවස්ථාවේදී තිබුණු තත්වයට යම් කිසි මට්ටමකට ගිහිල්ලා තියෙනවා. දැන් මම අර මුලින් කිව්වා වගේ දැන් අපිට එතෙන්දී බොහොම අපිට තියෙන මේ අත්දැකීම් අපිට තියෙන අත්දැකීම මිශ්‍රයි. දැන් හොඳම උදාහරණයක් ওই ව්‍යවස්ථාදායක සභාවෙන්ම පත්වෙච්ච තැනැත්තෙක් තමයි ගරු නීතිපතිතුමා. දැන් එතුමාගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් කිසි කෙනෙක් එහෙම ලොකුවට දොස් කියන්නේ නැහැ. එතුමා බොහොම ඍජුව ඒ කටයුත්ත ජනතාව වෙනුවෙන් කරනවා. එතකොට ව්‍යවස්ථාදායක සභාවෙන් පත්වෙච්ච කෙනෙක්. දැන් අපි ඒකම ගන්නකෝ.
පොලිස්පතිතුමා හිටපු දැන්ට නිවාඩු පිට ඉන්න දැන් මේ පොලිස්පතිතුමා කියන පුද්ගලයා ඒ තනතුරට ආවට පස්සේ මොකද වුනේ නීතිය නවනවයි කියලා එතුමාගේ වචනෙන්ම කිව්වා. හරිද? දැන් මේ නීති ක්ෂේත්‍රයේ මම අධිකරණ නොගින් මම මේ මුල් කොටස කියන්නේ. දැන් එතුමාව ඉවත් කරන්න හැකියාවක් ජනාධිපතිලත් නැහැ. ව්‍යවස්ථාදායක සභාවට කරන්නත් බැරුව ගියා. තවමත් එතුමා අනිවාර්ය නිවාඩිය වූ පොලිස්පති. දැන් මෙතන විහිළුවක් නේද මේක? එක්තරා විකෘති තත්වයක් නේද? මෙන්න මේ තත්වය තුල පත්කිරීම පිළිබඳව මොනම දේ කරත් ඉවත් කිරීම අධිකරණ සේවයේ සිටින ඉහළ අධිකරණ විනිසුරුවරුන් ඉවත් කිරීමට ජනාධිපතිට හැකියාවක් නැහැ. ජනාධිපතිට හැකියාවක් නැහැ. පත් කිරීමට නිර්දේශ කරලා ඒ අනුව පත් කිරීම සිදු කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ඉවත් කිරීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ තත්ත්වය පහුගිය කාලය තුල ඇතිවෙච්ච දේවලුත් එක්ක කල්පනා කරලා බලනකොට ඒ තරම් ආකාරයකට බලපාන්නේ නැහැ කියලා. නමුත් මේ සිද්ධීන් සම්බන්ධයෙන් තවදුරටත් ජනතාව සාකච්ඡා කළ යුතුයි. පක්ෂ සාකච්ඡා කළ යුතුයි. අපි සාකච්ඡා කළ යුතුයි. ඒවායේ වෙනස්කම් විය යුතුද කියන එක ගැන අපි අවධානය යොමු කළ යුතුයි. ඒක අපි විවෘතව තියන්න ඕන. හොඳයි. දැනට පවතින සමස්ත ව්‍යවස්ථාවේ සිට අපි පියවරෙන් පියවර ඉදිරියට කතා කරගෙන ආවා. ඒ අනුව දැන් මේ මොහොතේ 20 පිළිබඳ 20 කෙටුම්පත් කර තිබෙනවා. ඒ කෙටුම්පතට අදාළ වුණු කාරණා එකින් එක ගෙන හැර කතා කරන්න ඕනේ. මොකද මේ දේවල් සියලු දේ ඔබ බොහොම දැනුවත් භාවයෙන් සිටිය යුතුයි. ඒ දැනුවත් භාවයෙන් සිටීම තුළ තමයි මේ කාරණා පිළිබඳ විවෘතව කතා කරන්න පුළුවන්. තැන් තැන්වල සිට විවිධ පාර්ශ්ව විවිධ කාරණා කියනවා. ඒ හැම තැනකටම අපි බර තැබීමක් කළ යුතුයි. මොකද මේ හැම දෙයකම යම් ආකාරයෙන් කාරණයක් තියෙනවා නම් මේවට අවධානය යොමු කළ යුතුයි. මොකද රටක් කරවන ලියවිල්ල මේ සැකසෙන්නේ. ඒ නිසා ඒ සැකසෙන වියවිල්ල රටට යහපත් එකක් බවට පත් විය යුතුයි. ඒ නිසා තමයි ජාතික රූපවාහිනිය විදිහට අපි ඔබට මෙය බොහොම පැහැදිලිව පියවරෙන් පියවර දැනුවත් කිරීම කරන්නේ. ව්‍යවස්ථාව පිළිබඳව අපි කතා කරමින් සිටින්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා සමගින් අපි කතා කරන්නේ. මේ වෙද්දී අපි කතාව නතර කරේ විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ පත් කිරීම මේ හා සම්බන්ධ කාරණා වලට ජනාධිපතිවරයා මැදිහත් වීම පත් කිරීම කියන දේ උචිතද ඊට 20 හරහා බලය ලබා දීම කියන දේ සාධාරණද කියන කාරණේ තමයි අපි කතා කරමින් සිටියේ. ඊළඟට සමාජය ඇතුලේ කතාබහට ලක් වෙන සහ විපක්ෂයේ නිරන්තරයෙන් මතු කරන කාරණයක් තමයි නීතිඥතුමනි ජනාධිපතිතුමාට තනි බලයක් දිය යුතුද? කැබිනට් මණ්ඩලය හා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ තීරණය කිරීම මේ සම්බන්ධයෙන් යම් සීමාවක් පනවා තිබුණා. ඒ සීමාව ඉවත් කරලා මෙහෙම බලය දීම කියන එක අත්‍යවශ්‍ය කාරණයක්ද? මම හිතන්නේ ඔබ අහන්නේ කැබිනට් මණ්ඩලයට සංඛ්‍යාව වෙනස් ප්‍රමාණات. දැන් මෙහෙම ගන්නකො. දැන් මේ ජනාධිපතිතුමාට තමන්ට බලය ගැනීමට නම් මේ කටයුතු කරන්නේ 19 වෙනි විවස්ථා සංශෝධනයෙන් පස්සේ තියෙන විවස්ථාව මගිනුත් ඕන තරම් කෙනෙක් ඕන තරම් කැබිනට් මණ්ඩලයේ වැඩි කිරීමේ අවකාශයක් තියෙනවා. ඒ කොහොමද කියන්නම් දැන් බලන්න මේ පොදු ජන පෙරමුණනේ දැන්ට ප්‍රධාන පක්ෂයේ හැටියට ඇවිල්ලා තියෙන්නේ. මේ පොදු ජන පෙරමුණත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවනේ තව පක්ෂ ගණනාවක්. එතකොට ඒක එහෙමනම් අර්ථ දක්වන්න පුළුවන් මේක ජාතික ආණ්ඩුවක් කියලා. එක පක්ෂයක් හිටියත් ජාතික ආණ්ඩුවක් බවට පත් කරගන්න පුළුවන්. එතකොට එහෙමනම් මේක යන්න පුළුවන් අර එදා තිබ්බ 40 තීමාව එදා තිබ්බ සීමාවට එහා යන්න පුළුවන්කමක් තිබුණා. නමුත් ඒක කිරීමේ අවශ්‍යතාවය නම් මෙච්චර ජාති කරන්න ඕනේ මේක ජාතික ආණ්ඩුවක් කියලා ප්‍රකාශයට පත් කරන්න විතරයි තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න විතරයි. නමුත් එහෙනම් මෙතන තියෙන ඊට වඩා වෙනස් දෙයක්. ඒ තමයි අර මම මුලින්ම මේ කතාව අපි සාකච්ඡාව පටන් ගත්ත වෙලාවේ කිව්වේ දැනට රටේ පවතින ආර්ථිකමය හා දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් තමයි විවස්ථා වෙනස් වෙන්න ඕන. එතෙන්දී ඒක 30ද ඊට වැඩිද කියන එක ඒ අනුවයි තීරණය වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ඔබ විශ්වාස කරනවද මේ අවස්ථාවේදී පත්වෙච්ච ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් අර වෙනදා වගේ ප්‍රිවිලේජස් ඒ කියන්නේ කිසියම් වරප්‍රසාද ලාභීන් කියලා හිතනවද? වරප්‍රසාද ලාභීන් කියන එකට වැඩිය ඔවුන් වැඩ කළ යුතු පිරිසක් බවට අද පත් වෙලා තිබෙනවා. හරිද? එතකොට මේ වැඩ කළ යුතු පිරිස කියන එකට මේ රට මේ අවුරුදු ගණනාවක් තිස්සේ සංවර්ධනය කියන එකේ ආපස්සට ගියපු රට කිසියම් විදිහක දේශීය තත්වයකින් සංවර්ධනය කිරීමේ මහා විශාල අවශ්‍යතාවයක් රටවැසියන් පුරවැසියන් වන අපටත්
රටේ ජනාධිපතිතුමාටත් තියෙනවා. ඒ කටයුත්තට උදාහරණයක් හැටියට විෂය වෙන්කිරීම තුළම ඔබට තේරෙනවා ඇති වෙනදට වැඩිය අස්සක් මුල්ලක් නෑර ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් සමාජිකයන් සංඛ්‍යාවක් කැබිනට්ටුවට නැත්තං රාජ්‍යමතුරුන් හැටියට පත් කරා. ඒ නිසා සමහර විටක ඒ ප්‍රමාණය ඉක්මවීම අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් එකෙන් කිසිසේත්ම කියන්නේ නැහැ මේ 30 සීමාව නෙමෙයි 65ක් දාගන්න ඕනේ කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම එකක් වෙලා නැහැ තවම. නමුත් ඔබ කිව්වා වගේ වෙන ජනාධිපති කෙනෙක් ආපුවම මේක අත දිග ඇරලා මිනිස්සුන්ව සනස්සන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව සනස්සන්න කරන දෙයක් වෙන්න පුළුවන්. නමුත් මම ආරාධනා කරනවා දිනවා මහ ජනතාවට අපි පොඩ්ඩක් මේකට ඉඩ දෙමු. හේතුව විවස්ථා සංශෝධනය නෙමෙයි විවස්ථා නව විවස්ථාවක් එන අවස්ථාවේදී මේ සියලුම ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. හේතුව මේ අපි සංකාන්ත්‍ර පියවරෙන් පස්සේ මේ රටේ අනාගතය පිළිබඳ නියම සැකස්ම සකස් කිරීමට මේ සියලු දේවල් පුබුදුවාලීමට හැම අංශයක්ම අත්කම්ද මිනිස්සුන්ගේ කර්මාන්ත අපි විශාල කර්මාන්ත ගානක් තියෙනවා දේශීය කර්මාන්ත මේ සියලු දේවල් උලුප්පල අරගෙන මේවා සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන සහාය ඔය විදිහට ලැබුණට පස්සේ මේ සියලු දේවල් සමහර විට අනාගතයේදී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය 10ක් 15ක් වෙන්න පුළුවන්. ඒ තත්ත්වය ඇති. මම මේක දිහා බලන්නේ බොහොම සුබවාදීව. හැබැයි ජනාධිපතිතුමා මේ ජනාධිපතිතුමා ඒ බලය අයිති විදිහට පාවිච්චි කරයි කියලා මම විශ්වාස කරන්නේ. නමුත් අපිට අනාගතය ගැනත් කිසියම් විදිහක අවධානයක් පවත්වා ගත යුතුයි කියන එක මම ඔබතුමත් එක්ක එකඟ වෙනවා. අපි විපක්ෂය තුලින් මතු කරන මූලික කාරණා රැසක් තියෙනවා. මේක මේ හින්දා මේක එපා මේක වැරදි මේක යන්නේ වෙන තැනකට කියන කාරණා තියෙනවා. අපි ඒ කාරණා එකින් එකගෙන මේවා නිෂ්ක්‍රිය කර ගැනීම සහ මේවා පිළිබඳ අදහස් විමසා ගැනීම වැදගත් වේවි. තැන් තැන්වල මේක පිළිබඳ විවේචනය කරනවට වැඩිය. දැන් ඊළඟට අනිකුත් කාරණය තමයි කොමිෂන් සභාව. ඔව්. දැන් පොලිස් කොමිසම පිළිබඳ යම් ආකාරයෙන් ගැටලුකාරී තත්ත්වයක් මේ වෙද්දී තියෙනවා. අර ඔබතුමා කිව්වා විදිහටම. ඒ වගේම මැතිවරණ කොමිසමෙත් අපි දැක්කා සමාජිකයෝ 3 දෙනයි ඝනපූර්ණයක් 3යි. ඒ වගේ බරපතල ප්‍රශ්න තිබුණා. හැබැයි මේ වගේ ස්වරූපයෙන් ගත්තාම මේවා ස්ථාපනය කිරීම තුළින් මේවා ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේදී අවුල් තිබුණා. නමුත් කොමිෂන් සභාව කියන දේවල් රට තුල පැවතීම කියන දේ යහපත් කියන තැනකින් ඉන්නවද ඔබ? කොමිෂන් සභා පැවතීමේදී කිසියම් නිර්ණායකයන් ඉස්සෙල්ලා සකස් කරගන්න ඕන. හේතුව හොඳම උදාහරණයක් මම කියන්නම්. දැන් ඔබතුමා මැතිවරණ කොමිසම ගැන කතා කරා. දැන් බලන්න 2015 මැතිවරණය පැවැත්වුවේ කොමිෂන් සභාවකින් නෙමෙයි. පිළිගන්නව නේද? ජනාධිපතිවරණය. ජනාධිපතිවරණය 2015 සිරිසේන ජනාධිපතිතුමා පත් වුණේ කොමිෂන් සභාවකින් තියපු මැතිවරණයකින් නෙමෙයි. ඒ මැතිවරණය සාධාරණද නැද්ද? සාධාරණයි. ඒනම් අපිට ඉතා පැහැදිලිව පෙනී යනවා කොමිෂන් සභාව පත් කිරීම තුළ ඒ කොමිෂන් සභාවේ ඉන්න සභාපතිතුමාම තමයි කොමිසාරිස් හැටියට ඡන්ද කොමසාරිස් හැටියට එදා ඒ ඡන්දය හරි ලස්සනට කරේ. ඒතර මේ කොමිෂන් සභාව තුලත් ඒ පුද්ගලයා ඔය කියන කොමිෂන් සභාවේ හිටපු සභාපතිතුමාගේ බරපතල මැදිහත් වීම මත තමයි මේක වුණේ. ඒ නිසා මේ ලංකාවේ කිසියම් ආයතනයක් සකස් කිරීමේදී පුද්ගලබද්ධ කරුණුත් බලපානවා කියන එක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඉතින් ඒ තත්ත්වය තුල පහුගිය කාලය තුල නම් මම දැක්කේ කමිෂන් සභාවලින් එක්තරා විදියක සුදුවලි ස්වරූපයක් පමණයි. ඒ වයින් ජනතාවට දැනෙන්න යමක් සිද්ධ වුණේ නැහැ. දැනෙන්න යමක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා ජනතාව අතර කතා බහක් ඇති විය යුතුයි. ඒ වගේම පාලකයන් අතර ඒ පිළිබඳ සංවේදී විය යුතුයි. මේ කොමිෂන් සභාව තවදුරටත් පවත්වාගෙන යනවාද? කොමිෂන් සභාව කියන සංකල්පය ඊටම හොඳ දෙයක්. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. ඒ තුලින් නිදහස් ස්වාධීන තත්වයන් මතුවෙනවා. නමුත් මේ රට තුල ක්‍රියාත්මක වෙන සමහර සිද්ධීන් දාමයන් පසුගිය කාලය තුල දැක්කම මේ කොමිෂන් සභාවට බලය දෙන්න නැත්නම් මේ කොමිෂන් සභාව තවම ඉක්මන් වැඩිද කියන ප්‍රශ්නය අපි ජනතාව හමුවේ තියෙනවා. මෙවර ප්‍රසම්පාදන කොමිසම සහ විගණන කොමිසමට යම් ආකාරයෙන් ඉවත් කිරීම පිළිබඳ කතා බහක් කරලී තියෙනවා. අර ඔබතුමා සඳහන් කරා මැතිවරණ කොමිසම තනියම මැතිවරණ කොමසාරිස්වරයා විදිහට ජනාධිපතිවරණය තනියම ගෙන ගියා. හැබැයි විගණනය ගත්තත් ප්‍රසම්පාදනය ගත්තත් අපේ රටේ බරපතල ප්‍රශ්න තිබුණා මේ රාජ්‍ය ආයතනවලත් ඒ වගේ මිලදී ගැනීම පටිපාටිවලත්. එහෙම තියෙනකොට විගණන කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම ඉවත් කිරීම සාධාරණද? එතෙන්දී මම දන්නේ නැහැ හරියට මට සංඛ්‍යාලේඛන නැහැ විගණන කොමිසමයි
ප්‍රසම්පාදන කොමිසමයි කොයි මට්ටමකට ක්‍රියාත්මක වුණාද කියලා. මම හිතන්නේ විගණන කොමිසම ක්‍රියාත්මක වුණේම නෑ. මොකද මේ පනත තවම ගෙනල්ලා නෑ. ගෙනල්ලා නැති නිසා. ගෙනල්ලා නැති නිසා. ඒක ගිය ආණ්ඩුව කරෙත් නෑ. කවුරු කරෙත් නෑ. එහෙනම් විගණන කොමිසම කියන එක නිකන් නාම මාත්‍රිකව තිබ්බ එකක් පමණයි. ඒතකොට ප්‍රසම්පාදන කොමිසම මගේ පෞද්ගලික මතය මම කියන්නම්. මම විශ්වාස කරනවා මේවා බලාත්මක විය යුතුයි කියලා. ඒ නිසා මේ කෙටුම්පත මේ 20 වෙනි සංශෝධන කෙටුම්පත දිහා නැවත හැරිලා බලලා ඒ පිළිබඳව රජය සහ අනිකුත් අංශ කෙටුම්පත් කරපු අංශ ඒ ගැන නැවත සලකා බැලිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒවට පූර්ණ බලය ලබා දීලා කිසියම් ස්වාධීන ආයතන විදියට පවත්වාගෙන යන්න පුළුවනි නම් මම හිතනවා ඒක රටට වැදගත් දෙයක් කියලා. හොඳයි. මේ වගේ කතා කරනකොට තමයි සමහර කාරණා පිළිබඳ ඒවාගේ බර තැබීම ඒවා වෙනස් විදිහකට පැමිණියා නම් යහපත් මේ කියන දේවල් අපි මේ වෙද්දී පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක් ගෙනවිත් මෙතන කතා කළා. පක්ෂ විපක්ෂ දෙපාර්ශවය ඇතුළෙම මේක එක්තරා විදිහකින් ආණ්ඩු පක්ෂ ඇතුළෙත් යම් කතා බහක් තිබුණා. විපක්ෂෙත් මේ පිළිබඳ කතාවක් තිබුණා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම වසරක් තුලදී සිදු කරන්නට වසරකින් පසු ජනාධිපතිවරයාට බලය පැවරීම කියන දේ උචිතද? ඒක සාධාරණද? මං ඒකට කෙටි උත්තරයක් දෙනවා නම් එය පැහැදිලිවම උචිතයි. පැහැදිලිවම උචිතයි. ඒකට හේතුව මේ රටේ ජනතාවගේ ඡන්ද බලය කොයි ආකාරයකටද ක්‍රියාත්මක වෙන්නේ. ඔබතුමා දන්නවද ජනාධිපතිතුමා පත් වෙන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තුළ. ඒ කියන්නේ මම ඔබ අපි සියලු දෙනාම ජනාධිපතිවරණයේදී එක පුද්ගලයෙකුට හෝ දෙන්නේ ඒ අදාළ කැමැත්ත අනුව ඡන්දය දෙනවා. ඒතර ඔහුව පත් කරගන්නේ කෙලින්ම. හරියට අර ජනතාවගෙන් ඉස්සර තිබ්බේ ඔබතුමා දන්නවත් දන්නේ ඒ කාලේ තිබ්බ ලාම්පු කලගෙන කියලා ජනමත විචාරණයක්. එහෙම කිව්වම මිනිස්සු දන්නේ. ජනමත විචාරණයේදී ජනතාව ඔව් නෑ කියනවා. ඒ වගේ ජනාධිපතිවරයා තෝරගන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයෙන්. එතකොට පාර්ලිමේන්තුව තෝරගන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන්. ඒ අය වෙනුවෙන් නියෝජිතෙක් පත් කරලා එවනවා. ඒ පත් කරපු අය අතරින් තමයි අගමැතිවරයෙකුත් පත් වෙන්නේ. දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ උනේ අවුරුද්දකින් පස්සේ මේක ඉවත් කිරීමට තියෙන බලය නැවත ඇතුල් කිරීම සාධාරණද කියලා. දැන් ඕකට වැඩි අපිට ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඉස්සෙල්ලා අපි වෙන පැත්තකට යමු. දැන් පහුගිය කාලය තුල අවුරුදු 4මාරක් කියලා නීතිය තිබ්බේ. 19 වෙනි සංශෝධනයෙන් පස්සේ 4මාරකින් පස්සේ තමයි ජනාධිපතිට අවශ්‍ය නම් විසිරවන්න පුළුවන් කිව්වේ. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයත් පැහැදිලිව අර්ථ නිරූපණය වුණා. දැන් බලන්න ඔබට මතක ඇති 2018 වැරදි නම් නිවැරදි කරන්න 2018 නේ පළාත් පාලන ඡන්ද තිබ්බේ. ප්‍රාදේශීය සභාදි වශයෙන් 2018 පළාත් පාලන ඡන්දෙදී ජනතාව හිටගත්තේ කොහෙද? ජනතාව හිටියේ විශාල වශයෙන් හිටිය මුළු රටේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හරහා. ඒ කියන්නේ ඒ වෙනකොට විපක්ෂයේ හිටපු. ඇත්තටම විපක්ෂයක් නෙමෙයි ඒක. විපක්ෂය හැටියට හිටියේ වෙන කණ්ඩායම. හරි? එතකොට විපක්ෂයේ වශයෙන් හිටපු කණ්ඩායමකට තමයි බලය ලැබිලා තිබුණේ. දැන් මේ වෙනකොට ජනාධිපතිට අවශ්‍ය වුණා නම් ඒ තත්ත්වය පිළිගන්න රටේ ජනතාවගේ කැමැත්ත පිළිගන්න ඒ ආණ්ඩුව විසිරීමේ හැකියාවක් තිබුණද නැද්ද? තිබුණා. නමුත් ඒක කරන්න බැරුව සිරිසේන ජනාධිපතිතුමාට සිද්ධ වුණා එක්තරා ආකාරයකින් ඔක්තෝබර් මාසේ වෙනම වැඩපිළිවෙලකින් අගමැති කෙනෙක්ව පත් කරන්න. ඒකත් අසාර්ථක වුණා. බලන්න වෙච්ච විවස්ථාදායක අර්බුදය. මේ විවස්ථාදායකයේ කිසියම් ගැටලුවක් තියෙනවා නම් ජනතාවගේ කැමැත්තට එරෙහි ජනතාවගේ කැමැත්ත නිරූපණය නොවන ආකාරයේ එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරුවීමට ජනාධිපතිතුමාට හැකියාවක් තිබිය යුතුයි. ඒ නිසා ඒක අවුරුදු 4මාරක් කියලා සීමා කරාට පස්සේ මේ අවුරුදු 4මාරම ජනතාව නිකන් පාර්ලිමේන්තුවක් පවත්වගෙන යනවා. රට ඉදිරියට යන්නේ නැහැ. එතකොට මේ ජනතාව අපේක්ෂා කරන දේවල් වෙන්නේ රට පස්සට යනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඒක පැවතිය යුතුයි. කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඊළඟට එන පාර්ලිමේන්තුවත් අවුරුද්දකින් යයි නේද කියලා. ජනාධිපතිවරයා එක් පාර්ශවයක අගමැතිවරයා තවත් පාර්ශවයක වුණොත් පාර්ලිමේන්තුව වෙනම වුණොත් එහෙම වුණොත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ කඹ ඇදිල්ල වසරින් වසරට මේක ප්‍රශ්නයක් වෙවි කියන කාරණා. අන්න ඒ ප්‍රශ්නේ උඩ තමයි අගමැතිවරයාගේ බලතල එක්තරා මට්ටමකට සීමා කරලා තියෙන්නේ. එතකොට අගමැතිවරයා කඹ අදින්න පුළුවන් තත්වයක කේවල් කිරීමේ තත්වයක නැහැ.
ඒ කියන්නේ ජනාධිපතිවරයා විධායකයා හැටියට ක්‍රියාත්මක කරන අගමැතිත් ඇතුළු කැබිනට් මණ්ඩලයේ කටයුත්ත ඉස්සරහට යනවා. ගිය පාර ඒක නොතිබ්බ හින්දා තමයි දෙන්න දෙපැත්තට ඇද්දේ. ඒ තත්ත්වයක් නැතුව යනවා. පාර්ලිමේන්තු ඒ කියන්නේ ප්‍රයිම් මිනිස්ටර් අගමැතිතුමාගේ බලතල කිසියම් මට්ටමකට අඩුවීම තුල. නමුත් පාර්ලිමේන්තුවේ බලතල අඩු වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ බලතල අඩු වෙන්නේ. නමුත් මෙන්න මෙහෙම එකක් තියෙනවා. සමහරු තර්ක කරනවා එක සැරයක් අවුරුද්දකින් පස්සේ විසිරුණා ඊට පස්සේ අවුරුද්දකින් පස්සේ විසිරුණා ওই විදිහට කටයුතු කරයි නේද කියලා. ඒව ප්‍රායෝගික කරුණු නෙමෙයි. ඒව ප්‍රායෝගික තර්ක නෙමෙයි. නමුත් අවුරුදු එකකින් පස්සේ විසිරුණා කියන එකට අපිට අතීතයේ නිදසුන් තියෙනවා. ඔබට මතක ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය 2001 දී ඒ කටයුත්ත කරා. ඒක වැරදි කියලා කිසිම කෙනෙක් කියනවද? පවතින ආණ්ඩුව පරාජයටත් පත් වුණා. ඒක හරියටම හරි. ඉතිහාසය අපිට උත්තර දීලා තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ අත්දැකීම් අපි ඉදිරියට ගෙනියමු. හොඳයි. මෙතනින් පස්සේ අපි ඉස්සරහට අපි එකින් එක බොහොම කාරණා පැහැදිලිව ඔබතුමා පැහැදිලි කර දුන්නා. බොහොම ස්තුතියි වෙනුවෙන්. දැන් මීළඟ කතාව බවට පත් වෙන්නේ මේ වෙද්දි හදිසි පනත් ගෙනීම සම්බන්ධයෙන් කතිකාවක් තියෙනවා. පැය 24. ඔව්. එයට යලිත් දැන් මේක 19 යටතේ සීමා වුණා. දැන් යලිත් ඒට ඉඩකඩ දීම සාධාරණද අසාධාරණද? හදිසි පනත්. එතනම උත්තරේ තියෙනවා. හදිසි පනතක් අවශ්‍ය වෙන්නේ මොන තත්ත්වයන් යටතේද? නමුත් හදිසි පනත නිකම්ම සම්මත වෙන්නේ නැහැ. එය අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට යවා යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු කරලා ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාව වෙනුවෙන් ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. දැනුත් ක්‍රියාත්මක වෙනවා, ඉතිහාසෙත් ක්‍රියාත්මක වුණා. ඒක අපි දන්නවා. පැවතුණු රජය, පැවතුණු ජනාධිපතිට විරුද්ධව තීන්දුව දීලා තියෙනවා. එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ අද රටේ සම්පූර්ණ ස්වාධීන ආයතනයක්. ඒ ස්වාධීන ආයතනයට අනිවාර්යයෙන්ම හදිසි පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීමට වැවිය යුතුයි. ඒ තුල අර තියෙන යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නය විසඳෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා හදිසි පනසක් ශ්‍රේෂ්ඨාධිකරණයට යවන නිසා ඒකේ ගැටලුවක් මතුවන්නේ නැහැ කියලා. නමුත් මේකත් විවෘතයි සාකච්ඡාවට භාජනය කරන්න. මගේ මතය මම පෞද්ගලිකව කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් යවන්නේ නැතුව මේක අනුමත කරන තත්ත්වයක් ඇති වෙන්නේ නැහැනේ. ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අවසානයේදී තීරණය කරන්නේ දවස් 14ක් දීලා ඊට පස්සේ ජනතාවට පෙත්සම් දාන්න දීලා ඒ කටයුතු කරත් අවසානයේ තීන්දුව කරන්නේ කවුද? ශ්‍රේෂ්ඨාධිකරණය. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මේක වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. පාර්ලිමේන්තුවේ මතයක් ප්‍රකාශ කිරීම පමණයි තියෙන්නේ. නෑ. මතය කියන්නේ මෙහෙමයි. කොහොමද මේක සම්මත විය යුත්තේ කියන මතය පාර්ලිමේන්තුවේ එවනවා. ඒක 3/2 බලයෙන්ද වැඩි බහුතරයෙන්ද එහෙම නැත්නම් මේක ජනමත විචාරණයකට යවිය යුතුද? මේක විවස්ථාවට පටහැනිද? ඔය කියන කරුණු ඔස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දක්වනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන සම්පූර්ණ බලතල කිසිසේත්ම අඩුවීමක් වෙන්නේ නැහැ වෙනත් එකක් වෙනත් කෙටුම්පතක් සලකා බලන අවස්ථාවක් මෙන්න. එතන එක ප්‍රශ්නයක් වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබෙන්නේ බොහොම කෙටි කාලයක්. ඒක පිළිබඳ ඒක ශ්‍රේෂ්ඨාධිකරණය කොයි විදිහට කියවාගෙනද කියන එක විතරයි එතන තියෙන ප්‍රශ්නේ. ජනපති මුක්තිය යළි ඇති කිරීම කියන දේ සාධාරණද? මම දකින දේ තමයි විවිධ රටවල් වල විවිධ විදිහට මේක ක්‍රියාත්මක වෙනවා. ඒතර අපේ රටේ ගිය පාර 19 සංශෝධනයෙන් පස්සේ සිද්ධ කරෙත් ඍජුවම ජනාධිපතිතුමාට නඩු පැවරීම වෙනුවට මූලික අයිතිවාසිකම් කියන අංශය ඔස්සේ නීතිපතිවරයාට ජනාධිපති වෙනුවෙන් නඩු පැවරීම. ඕක තමයි සිද්ධ වුණේ. දැන් මෙතන මුක්තිය කියන එකෙන් අදහස් කරන්නේ එදා තිබුණු මුක්තියම තමයි අදත් ජනාධිපතිතුමාට තියෙන්නේ අපරාධ සහ සිවිල් වැරදි සම්බන්ධයෙන්. ඒක 19 වෙනි විවස්ථා සංශෝධනයෙන් ඉවත් කරේ නැහැ. ඒක දන්නවද? ඒක ඉවත් කරේ නැහැ. දැන් තියෙන එකම ප්‍රශ්නේ මූලික අයිතිවාසිකම් පිළිබඳව කඩවීමකදී ජනාධිපතිතුමාට විරුද්ධව යා හැකිද නැද්ද කියන කාරණාව පමණයි. එතකොට මේක සාකච්ඡාවට භාජනය වෙන ප්‍රශ්නයක්. මොකද එක පැත්තකින් ජනතා පරමාධිපත්‍ය පුළුල් වීමේ අවස්ථාවක් ඒක. ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍ය පුළුල් වෙනවා කියලා කියන්නේ මූලික අයිතිවාසිකම් ගොන්නට තව මූලික අයිතිවාසිකම් පුළුල් වීමේ අවස්ථාවක්. දැන් රටේ පවතින ආර්ථික සන්දර්භය තුල කිසියම් පුද්ගලයෙකුට
කිසි අපි තුන් විරුද්ධ පාක්ෂිකයින්ට පවතින රජයට විරුද්ධ පාක්ෂිකයින්ට එහෙම නැත්නම් විවිධ පාර්ශ්වයන් වලින් අද රටේ ක්‍රියාත්මක වෙනවා විවිධ සංවිධාන කියලා කට්ටියක් ඒ සංවිධාන මෙහෙවන්නේ සමහරලාට විදේශ ආයතන මේ අය මගින් කිසියම් විදිහක නඩු පැවරීමක් මෙවැනි දේවල් කරලා මේ පවතින ක්‍රමය ඉදිරියට ගෙන යාම සඳහා බාධා ඇතිවීමට ඒ මූලික අයිතිවාසිකම් කියන වැදගත් ක්‍රමවේදය භාවිතාවීම තුළ එක්තරා ආකාරයකට ජනාධිපතිතුමාගේ ක්‍රියාකාරීත්වයට බාධාවක් සිද්ධ වෙනවා නම් මං අර මුලින් කිව්වා වගේ රටවල් දියුණු වෙච්ච ප්‍රබල නායකයන් බිහි කිරීමට තියෙන අවස්ථාව එක්තරා මට්ටමකට හීන වෙනවා. නමුත් මානව හිමිකම් පිළිබඳ උද්‍යෝගයක් දක්වන නීතිඥයෙක් හැටියට මම විශ්වාස කරනවා හැම වෙලේම මූලික අයිතිවාසිකම් කියන කරුණ ඉස්සරහට පැමිණිය යුතුයි. හැබැයි ඒකට තවම ලංකාව සුදුසුද? ඒකට තාම ලංකාව සුදුසුද? මානව හිමිකම් රකින්න සුදුසුද නැද්ද කියන එක නෙමෙයි. එවැනි පුළුල් තත්වයක් ඇති කිරීමට තවම ලංකාව සුදුසු තත්ත්වයක් තියෙනවද? අපේ රටේ ජනතාව නෙමෙයි. අපේ රටේ විවිධ සංවිධාන ඒ තත්ත්වයට පත් වෙලා තිබෙනවද? ඒගොල්ලන්ගේ චේතනාවන් මොනවද කියන ප්‍රශ්න ගැන අපි සලකා බැලිය යුතුයි. හොඳයි. මේ 20 කෙටුම්පතේ අදාළ වුණු කාරණා සියල්ලම පහ අපි කතා කළා. ඒ අතුරින් අපිට මගහැරුණු අවසන් කාරණය තමයි විපක්ෂයේ ප්‍රධාන කාරණය බවට පත්වන්නේ. ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් තීරණය. ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ඔබේ අදහස් මොකක්ද? මම විශ්වාස කරනවා ද්විත්ව පුරවැසි භාවය මගේ පුද්ගලික මතය. මම දන්නේ ආණ්ඩුවේ මතය මොකක්ද කියලා. මම දන්නේ පොදු ජන එක්සත් පෙරමුණේ මතය මොකක්ද කියලා. මම දන්නේ අනිත් පක්ෂවල මතය මොකක්ද කියලා. මගේ මතය මම කියන නීතිඥයෙක් හැටියට ද්විත්ව පුරවැසි භාවය ඉවත් කරා කියන එක. ඒ කියන්නේ ද්විත්ව පුරවැසියෙකුට ලංකාවේ දේශපාලනයේ නියැලීම පාර්ලිමේන්තුවට පත්වීම හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම බැහැ කියන එකට මම විරුද්ධයි. ඒකට හේතු මම කියන්නම්. පළවෙනි කරුණ තමයි ද්විත්ව පුරවැසියෙක් කියලා කියන්නේ ලංකාවේම පුරවැසියෙක්. ඒ කියන්නේ මූලිකව අපි කියන ඔරිජිනලි එයා ලංකාවේ පුරවැසියෙක්. එතකොට ලංකාවේ පුරවැසියෙක් වෙනත් රටකට ගිහිල්ලා ඒ රටෙත් පුරවැසිභාවය ලබා ගත්තට පස්සේ අර ලංකාවේ පුරවැසිභාවය අයින් වෙනවා. මේක අපි දැනගත යුතුයි. ඒ අයින් වුණාට පස්සේ ඔහුට හෝ ඇයට පුළුවන් ඉල්ලීමක් කරන්න නැවත ලංකාවෙත් පුරවැසිභාවය දෙන්න. එතකොට ඒ රටෙත් පුරවැසිභාවය තියෙනවා, මේ රටෙත් පුරවැසිභාවය තියෙනවා. දැන් මේ රටේ ජනතාව කෙරෙහි, මේ රට කෙරෙහි, අපේ දේශීයත්වයේ කෙරෙහි කිසියම් ආකාරයක හැඟීමක් තියෙන ක්‍රියාකාරීත්වයක් කරන්න පුළුවන් මිනිස්සෙකුට, ජනතාවත් කැමති මිනිස්සෙකුට මේ රටේ දේශපාලනය කරන්න නොදීම සාධාරණද? මම විශ්වාස කරනවා ඒක සාධාරණ නෑ. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ පුද්ගලයා කොහොමද වග වෙන්නේ කියලා. මේ පුද්ගලයා කොහොමද වග කියන්නේ කියලා. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. දැන් හුඟක් අය කියන දෙයක් තමයි එයා ඇවිල්ලා ඒ රටට පැනලා යයි. එතකොට මොකද වෙන්නේ කියලා. මම මෙතෙන්දි කියන තර්කය තමයි ලංකාවේ පුරවැසියෙක් කියලා ගන්නකො. ලංකාවේ පමණයි පුරවැසිකම. ඒ පුද්ගලයාට පැනලා යන්න බැරිද මේ රටෙන්? පැනලා යන්න පුළුවන්. ඒ පුද්ගලයාත් ලංකාවේ නීතියට යටත්. ද්විත්ව පුරවැසියත් ලංකාවේ නීතියට යටත්. ලංකාව තුළ මොනවා හරි වරදක් කරා නම් ඒ වරද ලංකාව තුල නම් කරේ. ලංකාවට බලපාන දේ පිටරට ඉඳන් කරපු පුද්ගලයෙකුට උනත් නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් නැහැ. දැන් තව තර්කයක් කවුරු හරි ගෙනෙයි. රයිට්. ඒ පුද්ගලයා ගියාම ඒ පුද්ගලයා ඒ රටේ පුරවැසියෙක්. ඒ රටේ පුරවැසියෙක් මෙහෙට ගේන්න බෑ කියලා. නෑ, එහෙම කොහෙවත්ම නීතිය නෑ. ඒක නිකන් ප්‍රබන්ධයක් පමණයි. කිසියම් පුද්ගලයෙක් ලංකාවේ නීතිය කඩ කරා නම්, වරදක් කරා නම් ඒ පුද්ගලයාට විරුද්ධව ඕනෑම පියවරක් ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබ මගෙන් අහන්න ඕන හරිනම් අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා ගැන. මේ වෙලාවේ මම නමක් මතක් කරාට එතුමා තාම වැඩිකාරයෙක් වෙලා නැහැ. නමුත් අර්ජුන මහේන්ද්‍රන් මහත්මයා ද්විත්ව පුරවැසියෙක් නෙමෙයි, ඔහු සිංගප්පූරු පුරවැසියෙක්. දැන් ඔහුට මහා බැංකුවේ අධිපතිකම දුන්නා. ඊට පස්සේ ඔහුව දැන් විවාදාත්මක ප්‍රශ්නයක සැකකරුවෙක් නඩුවක. දැන් ඔහුව ගෙන්න ගන්න බෑ. දැන් මෙතන ප්‍රශ්න දෙකක් දකින්න. පළවෙනි ප්‍රශ්නේ තමයි ඒ පුද්ගලයාට මේ රටින් යන්න දුන්නේ ඇයි? එක. දැන් එතනට දාන්න ද්විත්ව පුරවැසියෙක් නෙවෙයි ලාංකික පුරවැසියෙක්. එයා ගියත් එච්චරයි. දැන් එයා ඇවිල්ලා වෙන රටක පුරවැසියෙක්, ඊළඟට අපි ගත්තා ලාංකික පුරවැසියෙක්. දැන් අපි ද්විත්ව පුරවැසියෙක් එතෙන්ට දාමු. ඒත් එච්චරයි. ඒ නිසා මේ ද්විත්ව පුරවැසියෙකුට තියෙන භීතිය
එක්තරා විදිහක මම කියන්නේ බීතියක්. ඒක අවශ්‍ය නැහැ. බලන්න ඔබතුමා හොඳ උදාහරණයක්. ජනාධිපතිතුමාට විරුද්ධව කොයි තරම් ප්‍රශ්න ගෙනාවද ඔහුගේ ඇමරිකන් පුරවැසි භාව ඉවත් කරගන්නක. ඔහු ඒක තිබුණයි කියලා මොකද්ද වෙන ප්‍රශ්නය? එක. දෙවෙනි දේ ගීතා කුමාරසිංහ මැතිනිය. ditth පුරවැසි භාවයේ නිසා ඇයගේ ජීවිත කාලයේ යම්කිසි මට්ටමකට ආందోලනාත්මක ප්‍රශ්නයකට මතු වුණා. නමුත් ජනතාවගේ කැමැත්ත තුළ ඇය ගියා නේද? ඇයගේ පුද්ගලිකත්වයේ වෙනස වුණේ එකම දේ මොකද්ද? ඇගේ ජීවිතයේ ප්‍රශ්නයක් ඇති වුණා විතරයි. හරිද? දැන් අපි ගම්මුකෝ මිනිස්සු කතා කරන ප්‍රශ්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා. ඌවගේන්න තමයි මේ ditth පුරවැසි භාවය ඉවත් කරන්න කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ ඒක මම දන්නේ නැහැ. ඒකද කියලා. හැබැයි එතුමා මේ පාර්ලිමේන්තුවට පැමිණීම කිසිම වරදක් හැටියට මම දකින්නේ නැහැ. ditth පුරවැසි හැටියට උනත්. හේතුව එතුමා වෙනසිලා ගියපු පක්ෂය වෙනස් කරලා අලුත් පක්ෂයක් බිහි කරා. ඒ පක්ෂය පළාත් සභාව ප්‍රාදේශීය සභාව ඇතුළු පළාත් පාලන මැතිවරණ වලට ගෙනහිල්ලා ජයග්‍රහණය කෙරෙව්වා. නව ජනාධිපති කෙනෙක් රටට වැඩදායි මිනිස්සු කැමති ජනාධිපති කෙනෙක්ව පත් කිරීමේ පිටුපස්සේ හිටියා. නව පාර්ලිමේන්තුවක් 3-2 පාර්ලිමේන්තුවක් සෑදීමට අවශ්‍ය කරන සම්පූර්ණ සහයෝගය දුන්නා. කොවිඩ් මර්ධනය සඳහා එතුමාගේ ක්‍රියාකාරීත්වය 100% තිබුණා. මේ ඒ වගේම ආර්ථික සංවර්ධනය පිළිබඳ අද එතුමා කමිටුවේ ප්‍රධානියා. එහෙනම් එවැනි පුද්ගලයෙක් පාර්ලිමේන්තුවේ ඉඳීම පාර්ලිමේන්තුවට පිටින් ඉඳීමට වඩා සුදුසුයි. ඒ නිසා ඒ තුලින් එතුමාව ගැනීමට කටයුතු කිරීමත් වරදක් නැහැ. හැබැයි ඒක නෙමෙයි එකම ඉලක්කය. අපිට තප්පර ගානක් තියෙන්නේ. බොහොම කෙටි පිළිතුරක් තුනක් කතා බහ හමාර කරන්න. ඔබ හිතන විදිහට 19 ගෙනාවේ ගෙන ඒමටම රටේ අවශ්‍යතාවයක් තිබුණු නිසාද නැත්නම් ඒක දේශපාලනික උවමනාවක්? ඒක දේශපාලනික උවමනාවක්. ඒක දේශපාලනික උවමනාවක්. ඒ වෙලාවේ හැමෝම අතීස්ව එක්කෙනෙක් අර ඒ අය රැවටුණා. ඒ අය රැවටුණා 20න් වෙනත් දෙයක් වෙයි කියලා. ඒ වෙලාවේ දේශපාලනය තමයි හැමෝම හිතුවේ. ඒ විරුද්ධ පක්ෂයත් හිතුවේ දේශපාලනික වශයෙන් යම් කිසි වාසියක් ගන්න පුළුවන් කියලා. නමුත් ඔවුන් රැවටුණා සාමාන්‍ය පරිදිම රැවටුණා එදා හිටපු නායකයින්ට. හොඳයි. විස පිළිබඳ සම්පූර්ණ කතාව අද හවස ජන අග්‍රාමාත්‍යතුමන්ගේ මූලිකත්වයෙන් අම්මාකාර රැස්වීමක් පැවැත්වෙනවා. ඉතින් පසු අපිට කතා කරන්න පුළුවන් වෙවි තවත් වෙනස් වීම් සිදු වෙලා තියෙනවා නම් ඒ පිළිබඳ. රටක ජනතා ලියවිල්ල පිළිබඳ ඔබ ගම් මට්ටමේ බිම් මට්ටමේ කොහේ හිටියත් දැන කියා ගත යුතුයි. ඒ නිසා තමයි ඔබ මේ පියවරෙන් පියවර අප දැනුවත් කිරීම සිදු කළේ. ඒ මනාව සිදු කර මනාව පැහැදිලි කර ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී ප්‍රමෙත්තුනි බොහොම ස්තුතියි. අයිබෝන් අද පැමිණීම වෙනුවෙන්. අපි අදට කතා බහ හමාර කරනවා. හෙට යාලි හමු යමු. ප්‍රාර්ථනා කරනවා ඔබට යහපත් නිරෝගී දවසක්. අයිබෝන්.